ආයුබෝවන් ආදර දුවේ පුතේ අපි කතා කරමින් හිටියේ 11 විද්‍යාවේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කතා කරද්දී අපි දන්නවා අපේ ගෙවල් වලට ලැබෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාවක්. ඉතින් ඔබේ නිවසේ තියෙන ඉලෙක්ට්‍රොනික උපාංග ඔබ ක්‍රියාත්මක කරවන්නේ මේ ප්‍රත්‍යවර්ත ධාරාවෙන්. හැබැයි මේ ධාරාව අපි කියනවා මේ වෙනස්කම් වලට භාජනය කරනවා. ඔබ මීට පෙර ඉගෙන ගත්තා ඩයෝඩ් කියන උපාංගය. ඉතින් මේ ඩයෝඩ් කියන උපාංග මගින් පුළුවනි මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරන්නට. අපි ඒ ගැන තවත් තොරතුරුත් අද දවසේ කතා කරමු. හොඳයි. එහෙමනම් අපි බලමු මේ තරංග ඍජුකරණය අද අපේ මාතෘකාව වෙන්නේ. එහෙනම් මේ පූර්ණ තරංගයක් අපිට පුළුවන් ඍජුකරණය කරන්න. ඉතින් ඔබ තිරේ දැන් දිස්සෙන්නේ මේ තියෙන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. ඉතින් ප්‍රත්‍යවර්ත ධාරාව කාලයත් සමග මෙන්න මේ වගේ ප්‍රතිවර්තනය වෙනවා. ඒ වගේම තමයි සරල ධාරාවක මේ තියෙන සයිනාකාර චක්‍රය. ඉතින් අපිට මේ වගේ චක්‍රයක් බලන්නට පුළුවන් උපකරණයක් තියෙනවා විද්‍යාගාරයේදී ඔසිලොස්කෝපය. අපි මේ ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාව ඔසිලොස්කෝපයකින් ඉස්සෙල්ලා බලලා ඉමු ඇත්තටම මෙහෙම දේවල් සිදු වෙනවද කියලා. මේ චිත්‍ර සටහන්නේ අපිට පුළුවනි උපකරණයක් මගින් මේක බලා ගන්නට. හොඳයි. අපි එහෙමනම් සරල ධාරාවත් ප්‍රත්‍යවර්ත ධාරාවක් හඳුනා ගනිමු. මේ තියෙන ඔසිලොස්කෝපයක්. මම එහෙනම් මේ ඔසිලොස්කෝපය ඔන් කරනවා. දැන් අපි බලමු මේ සඳහා ප්‍රත්‍යවර්ත ධාරාව ගන්න මම යොදා ගන්නම්. මේ තියෙන අවකර පරිණාමකයක්. මෙතන තියෙනවා 230 වෝල්ට් තව සපයලා මේ තියෙන්නේ ඒකෙන් අවුට් කරන කරන්ට් එක අඩු විභවය. දැන් එහෙනම් මේක විභවය තියෙනවද කියලා බලමු. අපි දන්න විදිහට නම් කොහොමද බලන්නේ? අපි බලමු මේ ටෝච් බල්බ් එකකට බලමු මේ බල්බ් එකට පොඩ්ඩක් විදුලිය දීලා බලමු මෙහෙම. එහෙනම් මෙන්න අග්‍රවල විදුලිය තියෙනවා. තව ඕනනම් පුළුවන් මල්ටිමීටර් එකකින් බලන්න. හොඳයි ඔබ දුටුවනේ බල්බ් එකකින්. දැන් එහෙනම් මෙතෙන් තියෙන විභවයේ ප්‍රත්‍යවර්ත. මම දැන් මේ ප්‍රත්‍යවර්ත විභවය සපයනවා අපේ ගන්න මේ උපකරණයේ ඔසිලොස්කෝපයට. බලමු ඔසිලොස්කෝපේ තිරේ යමක් වෙනවද කියලා. දැන් මේ ප්‍රත්‍යවර්ත ධාරාව අපි මේ උපකරණයට මේ පණිවිඩය දෙමු. එහෙනම් මේ ඒ සඳහා අපි මේ කේබල් එක භාවිතා කරනවා. මම එහෙමනම් සම්බන්ධ කරන්නම් මේ ට්‍රාන්ස්ෆෝමර් එකේන අවුට් කරන එක කරන්ට් එකකට මේ අනිත් වයර් එක මම මෙතන සම්බන්ධ කරනවා. දැන් මම අල්ලන්නේ නැතුව බලමු මේකේ සිග්නල් වල වෙනසක් වෙනවද කියලා. ඔව් ඔබට එහෙනම් දැන් පේන්නේ. දැන් මම එහෙමනම් ප්‍රත්‍යවර්ත ධාරාව අහුසි කරලා බලමු. ඔබට පේනවා දැන් ධාරාවක් නැහැ. එහෙමනම් නැවත ප්‍රත්‍යවර්ත ධාරාව මම සපයනවා. සපයනකොට ඔසිලොස්කෝපේ බලන්න සයිනාකාර තරංග. එහෙනම් සැලෙන ධාරාවේ ධන ඍණ බව ඔබට පැහැදිලිව පේනවා. ඉහළට සහ පහළට අපූර්වට ඔබට පේනවා. මෙන්න තියෙනවා ප්‍රත්‍යවර්තනේ. මෙන්න ඉහළට ධන සහ ඍණ ධාරාව. දැන් අපිට පුළුවනි මේ ප්‍රත්‍යවර්ත ධාරාවනේ අපිට පුළුවන් සරල ධාරාවකත් සයිනාකාරයේ කොයි වගේද කියලා බලන්න. ඒ සඳහා මම මේ තියෙන බැටරි DC වෝල්ට් නැත්නම් අපි කියන විදුලියක් සපයන කොටසක් මේකේ විදුලිය තියෙනවද කියලා බලන්නට අර වගේම පෙර පරිදි අපි බල්බයක් සම්බන්ධ කරලා බලමු. මෙන්න සම්බන්ධ කරමු. එවනම් මේකේ විභවයක් තියෙනවා. මේ විභවය විශේෂ එකක් මොනවද? බැටරි කරන්ට් එකක්. එහෙමනම් මම මේ බැටරි කරන්ට් එක මේ ඔසිලොස්කෝපයෙන් අපි නිරීක්ෂණය කරමු. වෙනසක් වෙනවද? නැත්නම් තරංග තියෙනවද කියලා බලමු. එහෙමනම් තරංග නැතුව සරල රේඛාවකුයි තියෙන්නට ඕන. එහෙනම් ඔන්න ඔබට පේනවා ඔසිලොස්කෝපේ මම එහෙමනම් සීරු මාරු කරන්නම්. මෙන්න අපේ විභවයේ සපයන රේඛාව මෙන්න ඒ වෙනසක් වෙන්නේ නැහැ. සරල ධාරාව සමාන්තර රේඛාවක්ම පේනවා. එහෙනම් ඔබ දුටුවා ඔසිලොස්කෝපයක ක්‍රියාකාරීත්වයෙන් සරල ධාරාවත් ප්‍රත්‍යවර්ත ධාරාවත් අපට හඳුනා ගන්නට පුළුවන් කැතෝඩ කිරණ දෝලනීක්ෂණය කියන උපකරණය. මේ සීරු මාරු කරන්නට ඕන. ඒ සීරු මාරු කිරීමෙන් අපිට මේ ප්‍රතිඵල ගන්නට පුළුවන්. හොඳයි. අපි එවන යම් පන්තියට. අපි බලමු මේ එහෙමනම් මෙන්න මේ පූර්ණ තරංග අපට පුළුවනි ඔබ දුටුවා ප්‍රස්ථාරයේ ඔසිලොස්කෝපයක මේ සැලෙන ධාරාවත් සරල ධාරාවෙත් වෙනස්කමක් තියෙන බව. ඉතින් මෙන්න මේ වෙනස ඇති කරන්න පුළුවන් උපාංගයක් තමයි මේ තිරේ දිස්සෙන ඩයෝඩය අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. එහෙනම් මේ ඩයෝඩ් මගින් අපිට පුළුවනි
මෙන්න මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන්න. චුට්ටක් අපි මේ තිරේ දිස්සෙන පින්තූර දිහා බලමු. මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක් නැත්නම් අපි කියනවා අවකර පරිණාමයක්. පරිණාමක ගැන වෙනම පාඩමක් අපේ එනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඩයිනමෝ වකින් මේ විදුලිය ගන්නත් පුළුවන්. ඉතින් පරිණාමකයේ මෙන්න මේ විදුලිය අපි දන්නවා 230යි 50යි හර්ට්ස්. සෙල්නෝ වාර ගන්න 50යි. දැන් මෙතෙන්දී පරිණාමකයේ කම්බි දඟරීම මගින් මොකද්ද කරේ පරිවර්තනයක් කරා. එහෙමනම් හර්ට්ස් 50 තියෙනවා. ඔබ දකිනවා වෝල්ටීයතාව අඩු කරා. එහෙනම් 9 වෝල්ට්ස් කිව්වහම අපට විදුලියෙන් විදුලි සැරක් වදින්නේ නැහැ. හැබැයි ප්‍රතිවර්ත වෙනවා. මේ ප්‍රතිවර්ත ධාරාවට බෑ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කරවන්න. අපට පුළුවන් එක ඩයෝඩයක් මගින් මේ ප්‍රතිවර්ත ධාරාව යම් වෙනස්කමකට භාජනය කරන්නට මෙන්න මේ තිරේ විදිහට අපට සටහනක් ලැබෙනවා. ඉතින් අපට පුළුවන් ඔසිලොස්කෝපයක් මගින් එක ඩයෝඩයක් ලබා දීමෙන් මෙන්න මේ සයිනාකාර චක්‍රය ලබා ගන්නට හැබැයින් මෙහෙම දෙයක් වෙනවද කියලා බලන්න. ඇත්තටම මෙතන සිදුවන්නේ මොකක්ද? මේ බලන්නකෝ. මෙන්න මෙතෙන්ට ලැබෙන ධන ධාරාවක් කියනකො ධන ඒ ශනිකව ඍණ තත්පරයකට 50 වතාවක් ධන ඍණ වෙනස් වෙනවා. එහෙනම් මෙතෙන්ට ලැබෙන ධන ධාරාව මෙන්න මේ ඩයෝඩය අපි දන්න පෙර නැඹුරු වීමෙන් ඉදිරියට ගලාගෙන ගිහින් මෙහෙම ඇවිත් ආපහු මෙන්න මේ විභවයේ ඇති වෙන්න හේතු වුණු ලක්ෂයට ළඟා වෙනවා. එහෙනම් ඒ සඳහා වූ සටහනයි මේ දක්වන්නේ විභවයේ වැඩි වෙලා අඩු වෙනවා. ඊළඟ මොහොතේ උඩින් ධන ධාරාව ඊට පස්සේ ධන ධාරාවක් මෙන්න මේ පහළ ප්‍රදේශයකෙමුකෝ ජනිත වෙනවා. ඒ ධන ධාරාව මෙන්න ගලාගෙන එන්න හදනවා, ඉහළට යන්න හදනවා. යන්න දෙනවද? නැහැ. යන්න දෙන්නේ නැහැ. හේතුව ඩයෝඩය මගින් නතර කරනවා. එහෙනම් මෙතන අපි කියනවා සටහනක් අපට ලැබෙන්නේ නැහැ. ආපහු පෙර නැඹුරු වෙනවා. මෙන්න ඒ ආකාරයට ඉදිරි නැඹුරු වෙන ධාරාව විතරයි. එහෙනම් අර්ධව මෙතන ධාරාව ඍජු කරණය වෙනවා. එක අර්ධයක් කපා හැරෙනවා. එහෙනම් ධන සැලෙන ධාරාවක්. ඒ වගේම තමයි ප්‍රස්ථාරයේ ඇති මෙන්න මේ පහළ ප්‍රදේශයෙන් පෙන්වන ඍණ ධාරාව කැපී යනවා. එහෙනම් සංඛ්‍යාතයේ කීයක් වේවිද? තත්පරයට 50 වතාවක් නෙවෙයි තත්පරයට 25 වතාවක් සැලෙන ධාරාවක් දකින්න පුළුවන්. අපට පුළුවන් මේ සඳහා ක්‍රියාකාරකමක් කරන්න. ඒ වගේම තමයි මේ තියෙන ඩයෝඩයේ දිශාව මාරු කරාම මොකද සිද්ධ වුනේ? එහෙනම් ප්‍රස්ථාර සටහනේ දිශාව වෙනස් වෙන බව බලන්න පුළුවන්. ඉතින් ඔසිලොස්කෝපයකිනුත් අපිට මේක අධ්‍යයනය කරන්නට පුළුවන්. එකම ඩයෝඩය දෙපසට මාරු කරන විට ප්‍රස්ථාර සටහනේ ජනිත ධාරාවේ ධන ධාරාව ඒ වගේම ඍණ ධාරාවේ මෙන්න මේ අපූර්ව වෙනස්කම දකින්නට පුළුවන්. එහෙමනම් අපි ඒ සඳහා බලමු ඔසිලොස්කෝපයකින් පරීක්ෂාවක් කරලා. අපි එහෙමනම් මේ අර්ධ තරංග ඍජුකරණය අපි කතා කළා. ඒකේ ක්‍රියාකාරකම් මම පෙන්නන්නම්. ඒ සඳහා අපි ඔසිලොස්කෝපයක් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි අර්ධ තරංග ඍජුකරණය සඳහා ඩයෝඩය කියන උපාංග අපි භාවිතා කරනවා ඩයෝඩයක්. ඉතින් මේ තියෙන ප්‍රත්‍යවර්ත ධාරාවක්. මේ ප්‍රත්‍යවර්ත ධාරාවේ ප්‍රත්‍යවර්තනයේ ඔබ දුටුවා එකම අපි අර්ධ තරංග ඍජුකරණයක් කරමු. සම්බන්ධ කරලා බලමු ඕනම් මේ කොයි වගේ විදුලියක්ද දැන් එහෙමනම් ලැබෙන්නේ? ඔබ කලින් දුටුව දෙයමයි. මම මේ විදුලිය විසන්ධි කරනවා පරිපථයක තැනක් විසන්ධි කරලා එහෙමනම් මම ඩයෝඩයක් මේ සඳහා ඔන්න යොදා ගන්නම්. දැන් ඩයෝඩයක් කරහා එන විදුලියේ ස්වරූපය බලන්න. දැන් ඔබට පේනවා එක අර්ධයක් කැපිලා ගිය තරංග තමයි දැන් එහෙනම් හැදෙන්නේ. ආපහු එහෙනම් ඩයෝඩය අයින් කරොත් මෙන්න ස්වරූපය මෙන්න ඩයෝඩය හරහා විදුලිය ලැබෙනකොට ස්වරූපේ වෙනසක් සිද්ධ වෙනවා. මේ ස්වරූපයත් දැන් බලන්න ඩයෝඩ් එක හරහා ලැබෙන ස්වරූපයක්. එහෙමනම් අපි කියනවා අර්ධ තරංග ඍජුකරණයක් වෙනවා. මේ තියෙන ඩයෝඩ් එකක්. එහෙනම් මේ ඩයෝඩේ තමයි අපි ඍජුකරණය කරන්නට මෙන්න මෙහෙම භාවිතා කරේ. දැන් විදුලිය ගමන් කරවන්න ඩයෝඩය හරහා මොන විදුලියද? ප්‍රත්‍යවර්ත ධාරාව. ප්‍රතිවර්ත ධාරාව එක කොටසක් කැපී ගිහින් ධන ධාරාවක් පමණයි අපිට එහෙමනම් මේ තුලින් ගමන් කරනකොට මේ යන්නේ මේ තුලින් ප්‍රත්‍යවර්ත ධාරාවනේ. එහෙනම් ඔසිලොස්කෝපයේ දර්ශනය වුණේ ඒ ධාරාවේ ස්වරූපය. අපි ඒකම මේ ඩයෝඩ් එකේ දිශාව මාරු කරලා බලමු ඔසිලොස්කෝපයේ පෙන්වන සටහන කොයි වගේද කියලා. අපිට පෙනෙනවා දිශාව වෙනස් වෙනකොටත් යම්කිසි වෙනසක් ඇති වෙන ආකාරය. ඒ වගේම තමයි මම මේ ඩයෝඩ් එකේ ධන ඍණ ඇනෝඩ් කැතෝඩ් වෙනස් කරනකොටත් සටහනේ යම් වෙනසක් ඔබ එහෙනම් දකිනවා. එමනම් ඔබ දුටුවා අර්ධ තරංග ඍජුකරණයේදී මේ තරංගයක එක අර්ධයක් අහෝස් වෙන ආකාරය ඔබ දුටුවා. හොඳයි. අපි නැවත යමු පාඩමට.
එහෙනම් දුවේ පුතේ මේ ඩයෝඩ් මගින් අපට පුළුවන් සේතු පරිපථයක් හදන්නට. එහෙනම් ඔබට තිරේ දිස්සෙන සේතු පරිපථයක්. අපි බලමු මෙවැනි සේතු පරිපථයක් හැබැයින්ම අපි කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. එහෙනම් අපි ඒ ක්‍රියාකාරකම කරලා ඉමු. එහෙනම් අපි සේතු පරිපථයක් හදලා බලමු. ඒ සඳහා මම අරගන්නවා ඩයෝඩ් කීපයක්, ඩයෝඩ් කීපයක් කියන්නේ ඩයෝඩ් 4ක් අරගෙන අපි පිළිවෙලකට සම්බන්ධයක් කරන්නයි හදන්නේ. එහෙනම් බලමු අපි මේ රූප සටහනක් තියෙනවා සේතු පරිපථයක. මම ඒකට අදාළ වෙන විදිහට මේ ඩයෝඩ් ටිකක් පිළිවෙල කරන්නම්. දැන් ඩයෝඩ් එක ඇලුමිනියම් රේඛාවක් තියෙන බව දන්නවනේ ඔබ. එහෙනම් ඒක මෙන්න මේ ඍණ පැත්තට යොදමු අපි. එහෙමනම් මේ ඩයෝඩ් එකේ මෙන්න මේ ආකාරයට යොදනවා. එහෙනම් ඊගව ඩයෝඩ් එක අපි මෙන්න මෙහෙම යොදමු. ඊළඟ ඩයෝඩ් එක මේ ආකාරයට යොදමු. දැන් මෙහෙනම් මෙතන හැදෙන්නේ සේතු පරිපථයක්. මම ඒ පරිපථය මෙහෙම හැදුවොත් එහෙම අපි ස්ථීර පෑස්සුම් යොදලා අපිට පුළුවනි මේ සේතු පරිපථයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කරන්න. එමන සේතු පරිපථයක අපිට පුළුවන් විදුලිය සපයන්නට ඒ සපයන විදුලිය අපිට ඉවතර ගන්න පුළුවන් ධන ධාරාවක් විදිහට. ඉතින් මේ ආකාර පරිපථයක් යොදා ගන්න පුළුවන්. අපිට ඊට වැඩි පැහැදිලි කියලා මට හිතෙනවා මෙන්න මේ පරිපථය බලන්න. මේ තියෙන්නේ සේතු පරිපථයක් හදපු එකක්. එතකොට අපට ඕනම් පුළුවන් මේ සේතු පරිපථයක ඩයෝඩ් සම්බන්ධය රටාවකටයි තියෙන්නේ. ඒ රටාව අපි මෙහෙම වෙනස් කරොත් එහෙනම් මොකද හිතෙන්නේ ඔබට? මම මෙහෙම එකක් යොදන්නම් බලන්න. ඩයෝඩ් එකක්, තවත් ඩයෝඩ් එකක්. ඊට පස්සේ අපි මෙතෙන්ටත් යොදමු. එමනම් මෙතෙන්ට අපි දෙමු ප්‍රත්‍යාවර්ත විභවය. ප්‍රත්‍යාවර්ත විභවයක ධන. සැපෙවුවහම ඔබට හිතෙන්නේ කොහොමද ගලා එන්නේ? මෙන්න මේ පසු නැඹුරුයි පෙර නැඹුරුයි ගලාගෙන එනවා. පසු නැඹුරුයි ඉදිරියට ගලනවා. ඒ ධන ධාරාව අපි දන්නවා සම්බන්ධ වෙන්නේ මේ පැත්තට. ඊළඟ මොහොතේ මෙතෙන්ටනේ ධන ධාරාව එන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? පසු නැඹුරුයි පෙර නැඹුරුයි ඉදිරියට අපහු ගලාගෙන ඇවිත් පෙර නැඹුරුයි සම්බන්ධ වෙනවා. එහෙනම් මේ ආකාර සටහනකුත් අපට ඕනනම් යොදන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් මේ ආකාරයට නැත්නම් හතරස් කොටුවක ආකාරයකින් පෙර පසු නැඹුරුව මගින් ඩයෝඩ් එක ක්‍රියාකාරීත්වය අපිට එහෙනම් ආදර්ශනීය කරන්න පුළුවන්. හොඳයි අපි යමු නැවත පන්තියට. එහෙනම් දුවේ පුතේ අපි ඉගෙනගත් කරුණු වලින් අහන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි ඒ ප්‍රශ්නෙට යමු. එහෙනම් උත්තරේ දිස්සෙන් ප්‍රශ්න බලමු. සේතු පරිපථයක් සෑදීමට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංගය නම් කරන්න. ඔබ දන්නවා ඒ උපාංගය මොකක්ද කියලා? මොනවද මේ උපාංග? අපි කියනවා ඩයෝඩය නැත්නම් ඍජුකාරක. එහෙනම් ඩයෝඩ් මගින් තමයි සේතු පරිපථයක් අපට හදන්න පුළුවන් වෙන්නේ. හොඳයි. එමෙන්න මේ සේතු පරිපථයක් අපට පුළුවනි ක්‍රියාත්මක කරවන්නට. ක්‍රියාත්මක කරවල අපට පුළුවන් විදුලිය සිදුවන වෙනස ගැන අවබෝධ කරගන්නට. හොඳින් මෙන්න මේ පින්තූරය පොඩ්ඩක් බලමු. මේ පින්තූරයේ ඔබට පේනවා බැටරියක් අරන් තිනවා ඍණ ධන අග්‍ර දෙකක් තියෙනවා. එහෙනම් ධන අග්‍රයෙන් ඔන්න වියලි කෝෂයේ ධන අග්‍රයෙන් R කියන ප්‍රතිරෝධය හරහා විභවය ගලන ආකාරය බලමු. ඊ තලයත් එක්ක බලන්න ඊ හිස යොමු වෙනවා රතු පාටින්. එහෙනම් D3 කියන ඩයෝඩය හරහා ගලා යන ධාරාව R ප්‍රතිරෝධයෙන් ඉවතට නැවත ඉවතට එන ධාරාව D1 ඩයෝඩය හරහා බැටරිය ඍණ පැත්තට යනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ධාරාව එකම දිශාවකට යොමු කරා. දැන් අපට පුළුවන් මේ කෝෂයේ ධන ඍණ අග්‍ර මාරු කරමු. එමුනම් බලන්න ධන ඍණ අග්‍ර මාරු කරාම නැවත ධන ධාරාව ගලා යනවා. D2 ඩයෝඩය පෙර නැඹුරු වෙනවා. ධාරාව ඉදිරියට ගලා යනවා. R හරහා ගලා යන ධාරාව D4 ඩයෝඩය පෙර නැඹුරු වෙලා නැවත ඍණ අග්‍රය කරා එනවා. එහෙනම් මේ හැම විටම D2 D4 පෙර නැඹුරු වෙද්දී D1 D3 පසු නැඹුරු වෙනවා. අපි මේක හොඳින් අධ්‍යයනය කරන්නට අපි සරල ක්‍රියාකාරකමක් කරලා නැවතෙමු පන්තියට. අපි එමනම් සේතු පරිපථයක් යොදාගෙන අපි බලමු සේතු පරිපථයේ ධාරාව එකම දිශාවට ගලනවද කියලා. එහෙනම් මම දැන් සකස් කරගෙන තියෙනවා අපි කලින් හදාගත්ත සේතු පරිපථේ. අපි මේ ක්‍රියාකාරකම එහෙමනම් කරලා බලමු. දැන් මම මේ සේතු පරිපථයට පුංචි වැඩක් කරා. වැඩි ධාරාවක් ආවොත් අඩු කරගන්න ප්‍රතිරෝධයක් දැම්මා. තව ධාරාව පාලනය කරගන්න
උපකරණිකුත් දැම්ම. නමුත් මේ ශ්‍රේණිගත යෙදුමක් මේ තියෙන්නේ කුඩා LED බල්බ්. ඔබ දන්නවා වෝල්ට් 3ක වගේ විදුලියකින් දැල්වෙන්නේ. අපි ඒ ගැන වෙනම කතා කරමු. දැන් මේ බලන්නකො මේ සේතු පරිපථයේ මෙන්න ඍණාග්‍රය. මෙන්න ධනාග්‍රය. ඔබට මතකනේ සේතු පරිපථයක් මේ තියෙනෙත් ඒ වගේ එකක්නේ සේතුවක්. දැන් මම මේ සපයන්නේ මේ දෙකලවරට ප්‍රත්‍යවර්ත ධාරාව සපයන්න පුළුවන්. මේ තියෙන ප්‍රත්‍යවර්ත ධාරාවක්. මේකේ වෝල්ට් 9ක් විතර එන එකක් මම ඒ හින්දා මේ අඩු කරලා තියෙන්නේ. අපි මේ LED බල්බ් එක පත්තු කරන්නේ. මම ඔබට මෙහෙම දැල්වල පෙන්වන්නම්. අපි බලමු මෙහෙම පත්තු වෙනවද කියලා. ඔබට පේනවා දැල් වෙනවා. ඕන මම මේක යොදාගත්තේ මේ බලන්නකෝ එළිය අඩු වැඩි කරන්න. දැන් මේ එළිය හොඳයි පේනවා. වැඩි හිය විදුලිය දුන්නොත් පිලිසියන්න පුළුවන්. මේ වයර් වල දිශාව මම දැන් මාරු කරන්නයි හදන්නේ. බලමු. ඒත් ඔබ දන්නවා පහන දැල් වෙනවා. ඇයි මේක ප්‍රත්‍යවර්ත ධාරාවක් නිසා. දැන් ප්‍රත්‍යවර්ත ධාරාව අයින් කරමු. දැන් අපි ඒ සඳහා අරගමු සරල කෝෂයක එහෙම නැත්නම් අපි කියනවා අපි සපයමු බැටරි කරන්ට් එකක්. මේ රතු පාට වයර් එක ධන විභවය මේ සාපේක්ෂව ඍණ. එහෙමනම් මම ධන ඍණ මම මුකුත් බලන්නේ මම නිකන් මෙහෙම සම්බන්ධ කරනවා. ඔබට පේනවා එකම දිශාවට ගලන නිසා බල්බේ දැල් වෙනවා. මම දැන් මේ වයර් වල නැවත දිශාව මාරු කරනවා. ධන ඍණ වෙනස් කරනවා. බලන්නකෝ ඒත් බල්බේ දැල් වෙනවා. LED බල්බ් එක ඔබ දන්නවා ධන ඍණ ධාරාව එකම දිශාවටයි ගලන්නේ. අපි අවශ්‍ය නම් මේ බලන්නකෝ දැන් අපි මේක සම්බන්ධ කරමු. අපට ඕනම නම් අපට පුළුවන් බලන්න මේ බල්බ් එකේ ගලන ධාරාව එකම දිශාවද කියලා. ඒ සඳහා විද්‍යාගාරේ ඔබ දන්න උපකරණිකුත් තියෙනවා. මල්ටිමීටරයක් ඇසුරින් අපට බලන්නත් පුළුවන්. දැන් මම මේ බැටරි වල අග්‍ර වෙනස් කරනවා. අපි බලමු මල්ටිමීටර එකේ ධාරාවේ ගලන දිශාව වෙනසක් වෙන්නේ. ඒ දිශාවටමයි ධාරාව ගලන්නේ. එහෙමනම් සරල ධාරාව එකම දිශාවට ගලන්නේ කවුරු නිසාද? මෙන්න මේ බ්‍රිජ් සර්කිට් එකකින් ධාරාව අපි සපයන විදුලිය ඍණ ධන වෙනස් කළත් එකම දිශාවට ධන සහ ඍණ වෙනස් වෙන්නේ ඒ ආකාරයෙන්ම ගලනවා. එහෙනම් සේතු පරිපථයකට පුළුවන් විභවයේ දිශාව වෙනස් කරලා දුන්නත් නිවැරදිව එකම දිශාවට ගලා යන්නට සලස්වන්නට පුළුවන් මෙන්න මේ සේතු පරිපථයක ක්‍රියාකාරීත්වය නිසා. හොඳයි. අපි එහෙමනම් පියම් පන්තියට. එවනම් දුවේ පුතේ ඔබ දුටුවා සේතු පරිපථයක් ක්‍රියාත්මක කරන විට ධන ඍණ විභවය වෙනස් වුණත් එකම පැත්තකට ධාරාව ගලා ගියා. ඒ ගැන හොඳින් ඔබ අවබෝධ කරගත්ත ඇති කියලා මම හිතනවා පරීක්ෂණත් එක්ක. අපි එවනම් බලමු තවත් ඉදිරියට විශේෂ කරුණක් ගැන කතා කරමු. තිරේ දිස්සෙන පරිපථය දිහා බලන්න. දැන් මේ මෙතනදී අපිට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් අධ්‍යයනය කරන්න. වෝල්ට් 3ක විදුලියක් සපයලා තියෙනවා. මෙන්න මේ ඩයෝඩේ නැත්තම් සේතු පරිපථයට. හැබැයි සේතු පරිපථයට සපයන වෝල්ට් 3 සපයද්දී බලන්නකො මේ බල්බයට ලැබෙන විභවය අපි මෙන්න බලමු. එතන විභවයේ යම් ප්‍රමාණයක් අඩු වෙනවා. මේ අඩු වෙන ප්‍රමාණය ඩයෝඩයක් පෙරනැඹුරු වීම සඳහා අපි දන්නවා විභවයක් අවශ්‍ය කරනවා. මේ සිලිකන් ඩයෝඩයක් සඳහා වෝල්ට් 0.7ක විභවයක් අවශ්‍යයි පෙරනැඹුරුවේදී. මේ හායිත ප්‍රදේශයේ මැඩගෙන යන විභවය සිලිකන් ඩයෝඩයක් සඳහා වෝල්ට් 0.3යි. නමුත් අපි අපේ මේ විෂය නිර්දේශය තුල කතා කරන්නේ සිලිකන් ඩයෝඩ ගැන. එහෙනම් වෝල්ට් 0.7ක මෙන්න ප්‍රතිරෝධකතාවක් නැත්තම් තියෙනවා ප්‍රතිරෝධයේ ඕම් විභවයේ මැඩපවත්වන ගතියක් තියෙනවා වෝල්ට් 0.7ක. අපි එහෙමනම් බලමු මේ සඳහා ක්‍රියාකාරකමකින් අධ්‍යයනයක් කරලා ඉමු. අපි කතා කරේ මේ සේතු පරිපථයක අපි දන්නවා ඩයෝඩ් එකක් පෙරනැඹුරු වෙනකොට අභ්‍යන්තර වෝල්ටීයතාව නිසා වෝල්ට් 0.7ක් පමා කරගන්නවා නැත්නම් අඩු කරගන්නවා. අපි එහෙමනම් දන්නවා සේතු පරිපථයක අනිවාර්යයෙන්ම ඩයෝඩ් දෙකක් පෙරනැඹුරු වෙනවා. දැන් අපි බලමු පුංචි ක්‍රියාකාරකමක්. එහෙනම් ඩයෝඩ් දෙකක් පෙරනැඹුරු වෙනකොට එහෙනම් මෙහි තියෙන අපි දන්නවා අභ්‍යන්තරව වෝල්ටීයතාව 0.7 ඒවා දෙකක් පසු කරමින් තමයි බල්බ් එකට විදුලිය එන්නේ මේ පරිපථය ගත්තාම. මම මෙහෙම එකක් කරන්නම්. මෙන්න මේ තියෙන කෝෂයක් අපි කෝෂයේ තියෙන විභවය පොඩ්ඩක් බලමු කීයද කියලා. එහෙමනම් ස්විච් එක ඔන් කරන්නම්. දැන් බලමු මේකේ විභවය කොතෙක් පෙන්නාවිද කියලා. එහෙනම් මේ කෝෂයේ තියෙන විභවාන්තරය දැන් මේ මනින්නේ. දැන් බලන්න කීයද විභවාන්තරය. අපිට පෙන්නනවා වෝල්ට් 3.3ක වගේ ප්‍රමාණයක්. මේක සීරු මාරු කරලා තියෙන වෝල්ට් 10ට. අපි එහෙමනම් 3.3ක් මේ කෝෂයේ විභවය තියෙනවා. අපි දැන් බලමු මේ සේතු පරිපථයේදී බල්බ් එක දැල්වෙන්නට කොච්චර විභවයක් මෙතෙන්ට ලැබෙනවද කියලා බලමු. එහෙමනම් දැන් අපි මේ බල්බ් එකේ දෙකලවරට ලැබෙන විභවයයි දැන් මේ පාඨාංක ගන්නෙ.
ඔබට පේනවා මෙතන පෙන්වන පාඨාංකයේ වෝල්ට් 1.9යි. අපි එහෙමනම් පුංචි ගණනය කිරීමක් කරලා බලමු. එහෙනම් මල්ටිමීටර් එකේ පෙන්වූ පාඨාංක මේ තියෙන 3.3යි වෝල්ට් වියලි කෝෂවල. අපි ඊට පස්සේ බල්බ් එක දැල් වෙනකොට බැලුවා පාඨාංක බල්බ් එක දැල් වෙන තැනදී එතන පෙන්වුවේ 1.9යි වෝල්ට් 1.9යි. අපි මේ දෙක අතර වෙනස බලමු. ඇයි කෝෂයේ තියෙන 3.3ක් බල්බ් එක දැල් වෙන තැන 1.9යි. 13 9ක් 4යි දෙකෙන් එකක් 1යි. එහෙනම් 1.4ක වෝල්ටීයතාවක් අඩු වුණා මේ බල්බ් එකට ලැබෙන වෝල්ටීයතාව. එහෙනම් කවුද මේ 1.4 අඩු කරේ? අඩු කරේ 0.7යි විභවයක් එක ඩයෝඩයක් මගින් මෙන්න මේ කියන ඩයෝඩයකට පෙරනඹුරු වෙනකොට 0.7ක වෝල්ටීයතාවක් අඩු කරනවා. එවැනි ඩයෝඩ් අපි කීයක් භාවිත කරාද? දෙකක් භාවිත කරා. එහෙනම් කීය දෙකතුව 1.4 වෙන්නේ නැති එක තමයි මේ ප්‍රතිඵලය අපට ලැබුණේ. එහෙමනම් වෝල්ටීයතාවේ අඩුවීමක් වෙනවා මේ ඍජුකරණයේදී හේතුව සංදි පෙරනඹුරු කරන්නට වැය කරගන්න විභවය නිසා. එහෙනම් අපට පේනවා එක ඩයෝඩයක පෙරනඹුරුව සඳහා වෝල්ට් 0.7ක විභවයක් වැය වෙන බව අභ්‍යන්තරව. හොඳයි. අපි එහෙමනම් යමු නැවත පන්තියට. එහෙමනම් බලන්න දුවේ පුතේ ඩයෝඩ් 4ක් යොදාගෙන අපට පුළුවන් පූර්ණ තරංග ඍජුකරණයක් කරන්නට. එහෙනම් ඔබ දකිනවා මේ තියෙන අවකර පරිණාමයකින් වෝල්ටීයතාව 9යි හර්ට්ස් 50කින් සැලෙනවා. මේ සැලෙන තරංග අපි කලින් දුටුව අර්ධ ඍජුකරණයක්. දැන් කරන්නට හදන්නේ පූර්ණ ඍජුකරණයක්. එහෙනම් පූර්ණ ඍජුකරණයේදී බලන්න මේ ඩයෝඩ් එකින් එකට පෙරනැඹුරු පසු නැඹුරු වීමෙන් මෙන්න මේ ආකාරයට සයින් චක්‍රයක් නැත්නම් ධාරාවේ ධන සැලෙන විභවයක් ඇති වෙන බව අපට බලන්නට පුළුවන්. හොඳයි. අපි ඒ සඳහා ඔසිලොස්කෝපයක් යොදාගෙන ඩයෝඩ් 4න් නැත්නම් බ්‍රිජ් සර්කිට් එකකින් බලමු මේ ආකාරයට ධාරාව වෙනස් වේවිද කියලා. අපි එහෙමනම් සේතු පරිපථයක් මගින් මේ විචලිත ධාරාවක් කොයි ආකාරයකට සරල ධාරාවක් වෙනවද කියලා බලමු. අපි දන්නවා සරල සැලෙන ධාරාවක් හැදෙන්නේ. ඔසිලොස්කෝපයක් මගින් ඒක අපිට ආදර්ශනය කරන්න පුළුවන්. අපි එහෙමනම් බලමු. මම ඉස්සෙල්ලා පෙන්නන්නම් මේ තියෙන්නේ අපි දන්න සේතු පරිපථය. එතකොට මේ සේතු පරිපථයට මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සපයනවා. ඉතින් මේ සඳහා ඩයිනමෝවක් යොදන්න පුළුවන්. හැබැයි මම මෙතන යොදාගෙන තියෙන්නේ පරිණාමකයක්. අවකර පරිණාමක. එහෙනම් 230 වෝල්ටීයතාව කුඩා විභවයක් හැබැයි සැලෙන බව තියෙනවා. අපිට ඒ බව බලන්න පුළුවන් ඔසිලොස්කෝපයකින්. අපි එහෙමනම් මෙහෙම කරමු පරීක්ෂණය. දැන් මෙතෙන්ට එන ධාරාව අපි බලමු මේ ඔසිලොස්කෝපය අපි ඔන් කළා. අපි බලමු ඔසිලොස්කෝපයට මේ ධාරාවේ ස්වරූපෙ මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් කරන එකනේ අපි ඒක දීලා බලමු. බලන්න කොයි වගේද එහෙමනම් විචලන වෙන ධාරාව ඔබට පේනවා. අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාව. දැන් අපි සේතු පරිපථය හරහා මේ ප්‍රත්‍යාවර්ත වුණු ධාරාව සිදුවෙන වෙනස්කම් බලමු. එමනම් මම මෙන්න ධන අග්‍රයට සම්බන්ධ කරලා මේ අග්‍රය ඍණ අග්‍රයට මම සම්බන්ධ කරනවා. දැන් ඔබට පේනවා සේතු පරිපථයේ සිදුවෙන වෙනස බලන්න. දැන් ඔබට පේනවා ධන සැලෙන ධාරාවක ස්වරූපය. අපි ඒකම නිරීක්ෂණය කරමු මේ ධන ඍණ අග්‍රමාරු කරොත් වෙනසක් වෙනවද කියලා බලමු. මේ තියෙන්නේ ඔසිලොස්කෝපයට ලැබෙන විභවයේ ධන ඍණ මම අග්‍ර වෙනස් කරනවා. බලන්න මේ සයින් චක්‍රයේ යම් වෙනසක් වෙනවද කියලා බලමු. ඔබට පේනවද වෙනසක් වුණා? එහෙමනම් කාලයට සාපේක්ෂව ගත්තම පහළ පැත්තට හැරුණා අන්න අර ප්‍රත්‍යාවර්ත ධාරාවේ සරල වෙන බව. දැන් ඒකම අපහු ඕනනම් මම දිශාව ආය වෙනස් කරන්නම්, ධන ඍණ වෙනස් කරන්නම්. බලන්න අපහු ප්‍රස්ථාරයේ ඉහළ අක්ෂයට විභවය ඉහළ නැංගෙන ආකාරය. දැන් ඉහළ අක්ෂයට විභවය ඉහළ නැංගෙනවා. අපිට එහෙමනම් සේතු පරිපථයේ ධන ඍණ අග්‍ර වෙනස් කළාම මෙන්න මේ ආකාරයට ප්‍රස්ථාර සටහනෙත් යම් කිසි වෙනසක් දකින්නට පුළුවන්. හොඳයි. අපි මේ දැක්කේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සේතු පරිපථයක් කරහා පූර්ණ ඍජුකරණයට භාජන වෙන ආකාරයයි. හොඳයි. එහෙමනම් අපි නැවත යමු පන්තියට. ඔබ එහෙනම් මේ දකින්නේ බැටරි වෝල්ටීයතාවක් නැත්නම් සරල ධාරාවක් ඔසිලොස්කෝපයකින් දැర్శණය වෙන ආකාරය. ඉතින් අපිට බලන්න ආකාරයක් නැහෙනි සරල ධාරාව බල්බ් එකක් පත්තු කරන බලතැකි මැද බිඳු ගැලනෝමීටරයකින් බලන්න පුළුවන් විචලනයක් වෙනවනම්
එවනතෝ අපිට බලා ගන්න විදිහක් නැහැ. එහෙනම් ඔසිලොස්කෝපේ තියෙන්නේ තිරයක් මත අපිට බලා ගන්නට පුළුවන් ධාරාවේ වෙනසක් සිදු වෙනවා නම් ඒ තරංග චලිතය කොයි වගේද කියලා. මේ ඔබ දකින්නේ පූර්ණ තරංග ඍජුකරණයකදී තරංග ස්වරූපය. එහෙමනම් ඩයෝඩ් 4ක් මගින් පුළුවන් මෙවැනි ආකාර පූර්ණ තරංග ඍජුකරණයක් කරන්න. අපි එහෙමනම් බලමු දෙවෙනි ප්‍රශ්නේ. තෙරේ දිසෙන ප්‍රශ්නේ හොඳින් කියවන්න. ගුවන් විදුලි යන්ත්‍රයකට සපයන විභවය අත්වැරද්දකින් ධන හා ඍණ මාරු වුණොත් ක්‍රියාත්මකව පවතින මේ x කියන උපාංගය නැත්නම් ගුවන් විදුලිය අපි දන්නවා ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. හැබැයි මේ ධන ඍණ වයර් වෙනස් වුණත් උපාංගයට හරියට විදුලිය ලැබෙන්නට අපිට පුළුවන් උපාංගයක් සකස් කරගන්න. ඔබ දන්න උපාංගයක් ඒ බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් එවැනි උපාංගයක රූපයක් අඳින්න කියනවා. එහෙමනම් බලමු රූපය. මොකද්ද රූපය? මෙන්න මේ බ්‍රිජ් සර්කිට් එකකට පුළුවන්. එහෙමනම් බ්‍රිජ් සර්කිට් එකකින් සපයන විභවය අපි ඒකට සපයන විභවයේ ධන ඍණ වෙනස් වුණාට හැබැයි මේ ඍජුකාරක පරිපතය හරහා නිවැරදිව ධාරාව ඉවත් කරනවා. එහෙනම් එකකින් පහසුවක් සැලසෙනවා. මොකද්ද පහසුව? ධන ඍණ අග්‍ර අපි වෙනස් කරත් නිසි ආකාරයට අවශ්‍ය විභවය මේ උපකරණ තුල අන්න පුළුවන් ගලාගෙන යන්න සලස්වන්නට. එහෙනම් ඒ සඳහා මෙන්න මේ බ්‍රිජ් සර්කිට් නැත්නම් අපි කියනවා සේතු පරිපතයක් අපිට යොදන්නට පුළුවන්. දැන් අපි බලමු මේ සුමටනය කරන්නේ කොහොමද කියලා. දැන් ඔබ දුටුවා. ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට පුළුවනි ඍජුකරණයකට භාජනය කරන්න. ඒ ඍජුකරණය කරාට මේ කාලක්ෂයට සමාන්තරව අපිට විභවයක් ගන්න බෑනේ. සැලෙන ධාරාවක්. ඉතින් අපිට පුළුවනි මෙන්න මේ විභවයේ සැලෙන බව අඩු කරන්නට උපාංගයක් සම්බන්ධ කරනවා. අපි කියන මේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක්. එහෙම නැත්නම් ධාරිත්‍රකයක් මේ බලන්න සමාන්තරගතව සම්බන්ධයක් යොදා ගන්නවා. ධනාග්‍රයට ධන, ඍණාග්‍රයට ඍණ. හොඳයි. චිත්‍රයේ මෙහෙම තියුණාට මම ඒක කියලා කරලා පෙන්නන්නම්. අපි යමු එහෙමනම් ඒ ක්‍රියාකාරකමට. එහෙමනම් අපි ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට පුළුවනි අර්ධ තරංග ඍජුකරණයක් කරන්නට. අපි අර්ධ තරංග ඍජුකරණයක් කරන්නට භාවිතා කරන්නේ ඩයෝඩ් එකක්. ඉතින් මේ ඩයෝඩ් එකක් යොදාගෙන අපි බලමු අර්ධ තරංග ඍජුකරණය. ඒක අපට අපහු පුළුවන් සුමටනයක් කරන්න. ඉතින් අපි අර්ධ තරංග ඍජුකරණය කරලා ඉමු. එහෙමනම් ඔසිලොස්කෝපේ තියෙනවා මෙතන තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මම එහෙමනම් ඔසිලොස්කෝප් එක ඔන් කරා. මේ තියෙන මෙතන ප්‍රත්‍යාවර්ත ධාරාව නිරන්තරයෙන් සැපේනවා. එහෙමනම් මේ තියෙන්නේ ඩයෝඩ් එකක් යොදාගත්තා. දැන් බලන්න ප්‍රස්ථාර සටහන. දැන් ඔබ දන්නවා මේ ප්‍රස්ථාර සටහනේ යම් වෙනසක් කරන්න පුළුවන්. ඩයෝඩ් එකේ දිශාව මාරු කරලා බලමු. මොකක්ද වෙන්නේ කියලා බලමු. ඩයෝඩ් එකේ කෙලින්ම දිශාව අපි වෙනස් කරමු. වෙනස් කරලා දැන් බලන්න මේ ධාරාව මොකද්ද වෙන්නේ කියලා බලමු. ඔබට පේනවා එහෙනම් පහළ පැත්තට හැරුණු අර්ධ තරංග ඍජුකරණයක්. මම නැවත අපේ සුපුරුදු විදිහට දකින ඉහළ පැත්තටම තියෙන අර්ධ තරංග ඍජුකරණේ මම සලස්වලා ඊටස්සුමටන එකක් අපි කරලා බලමු. මම මේ සඳහා මෙහි ලැබෙන විභවය ගලාගෙන යන්නටයි බල්බ් එකක් යොදාගත්තා. ඉතින් ඒක ප්‍රතිරෝධය වැඩි කරා මම ප්‍රතිරෝධයකුත් යොදාගත්තා. බල්බේ නැත්තම් පිලිසී යන්න පුළුවන් මේ අධික ධාරාව නිසා. දැන් එහෙමනම් පරිපත්‍ය අපේ සම්පූර්ණයි. ඔබට පේනවා එහෙමනම් අර්ධ තරංග ඍජුකරණයක් වෙනවා. දැන් මම මේක සුමට කරන්න හදන්නේ. අර අපි දන්නවා සුමටනේ සඳහා යොදා ගන්නවා ධාරිත්‍රකයක්. ඉතින් මේ ධාරිත්‍රකය මම යොදාගෙන තියෙනවා 1000 UF මයික්‍රෝෆැරඩ් 1000ක ධාරිත්‍රකයක්. ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක්. ඉතින් මේකේ ධන ඍණ ભેද තියෙනවා. ඒ නිසා අපි නිවැරදිව සම්බන්ධ කරන්නට ඕනි ඩයෝඩයට සාපේක්ෂව ඍණ විභවයට ඍණත් ධන විභවයට ධන ආකාරයටයි දැන් මම මේක යොදා ගන්නට හදන්නේ. එහෙමනම් අපි බලමු මෙන්න ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන විදුලියනේ. දැන් එහෙමනම් මම ධාරිත්‍රකයේ යොදන්නම් බලන්න යමක් වේවිද කියලා අපි බලමු. එහෙනම් ඔබට පේනවා විභවය තරමක් පහළ බහිනවා නැවත ඉහළ නැගෙනවා. එහෙනම් මෙන්න මේ ධාරිත්‍රකයේ ක්‍රියාවලිය නිසා එක ඩයෝඩයක් මගින් අර්ධ තරංග ඍජුකරණයේ පැහැදිලි රූප ඔබට දකින්න පුළුවන්. එවන මෙතෙන් ඩයෝඩයක් එක ඩයෝඩයක් යොදාගත්තා. එහෙමනම් සයින් චක්‍රයේ පවතින ආකාරයේ විභවය කාලයට සාපේක්ෂව නැංවෙන ආකාරය ඔබට එහෙනම් දකින්න පුළුවන්. එහෙමනම් ඔබ දුටුවා එක ඩයෝඩයකින් අර්ධ ඍජුකරණය සිද්ධ වෙනවා. ඒ වගේම ධාරිත්‍රකයක් සමාන්තරගත යෙදුවහම අර ඍජුකරණය වෙන ධාරාව
පහළ බැස්ම තරමක් අඩු වෙලා සුමට බවක් පත් වෙන්නට හදනවා. හොඳයි. අපි එමනම් නැවත යමු පන්තියට. එහෙනම් අපි ওই දැක්කේ අර්ධ තරංග ඍජුකරණයේ සුමට කරන විදිහ. ඉතින් ඔබේ පෙළ පොතේ තියෙන මේ සඳහා රූප සටහනක්. ඉතින් ඔබ ඔසිලොස්කෝපයක දැක්ක මේ ආකාරයේ සිදුවන්නේ කොහොමද කියලා. අපට පුළුවන් පූර්ණ තරංග ඍජුකරණයකුත් මේ ආකාරයට සුමට කරන්නට පුළුවන්. එහෙනම් ඔබ දකිනවා මේ තියෙන පූර්ණ තරංග ඍජුකරණයේදී ඩයෝඩ් 4ක් යොදාගත් ආකාරය. ඉතින් මේ ඩයෝඩ් 4ෙන් ලැබෙන ධාරාව විචලනීය වෙනවා. එහෙනම් මේ විචලන ධාරාව අපට පුළුවන් සරල ධාරාවක් බවට පත් කරගන්නට. සේතුවකට ඩයිනමෝවකින් විදුලිය සැපෙයුවත් ඒත් මේ ආකාරයට සැලෙන ධාරාවකුයි ජනිත වෙන්නේ. ඉතින් ඩයිනමෝවකදී සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන්. අතින් කරකවන හින්දා අපිට පුළුවන් සංඛ්‍යාතය අඩු කරලා බලන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවේදී අපිට සංඛ්‍යාතය වෙනස් කරන්න බෑ. නිශ්චිත සංඛ්‍යාතයක්. ඒ නිසා අපිට වෙන් කරලා අඳුන ගන්න නම් බැරි වේවි. ඉතින් අපි කොහොම වුණත් මේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට පුළුවන් මේ විභවයේ පහළ වැටෙන විභවය අවම කරගන්නට උපාංගයක් යොදා ගන්න. ඒ සඳහා අපි පාවිච්චි කරනවා මෙන්න මේ ධාරිත්‍රක කියන උපාංග පාවිච්චි කරන. ඉතින් අපි ධාරිත්‍රක ගැන කලින් ඉගෙන ගත්තා. එහෙනම් බලන්න රූපේ පෙනෙන ආකාරයට ධාරිත්‍රකයක් මේ ඩයෝඩ් බ්‍රිජ් සර්කිට් එකකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. අපි මේක චිත්‍රයෙන් දකින්නේ. අපි මේක හැබැයිම කරලා බලමු. එහෙමනම් යම් විද්‍යාගාරයට. එහෙමනම් අපි මේ පූර්ණ තරංග ඍජුකරණය අපි දන්නවා වෝල්ටීයතාව අඩු වැඩි වෙමින් සිදුවන ක්‍රියාවලිය එක් ආකාරයකට. අපිට පුළුවන් මේ වෝල්ටීයතාව පහළ බැස්ම නතර කරන්නට ධාරිත්‍රක කියන උපාංග යොදාගෙන. ඒ සඳහා මම යොදා ගන්නවා ධාරිත්‍රකයක්. එවනම් අපි බලමු මේ ධාරිත්‍රකයකට පුළුවනි මේ සැලෙන වෝල්ටීයතාව අවම කරන්නට. ඒ සඳහා අපි ගන්න භාවිතා කරන්නේ මේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් නැත්නම් UF නැත්නම් මයික්‍රොෆැරඩ් කියන මෙන්න මේ ධාරිත්‍රක යොදා ගන්නවා. මේ වගේ ධන ඍණ ભેදයක් සහිතයි. මේක විශේෂයි. ඉතින් මේ ධන ඍණ ભેදයක් තියෙන නිසා ඍණාග්‍රයට සම්බන්ධ කරනවා මේ ඩයෝඩ් නැත්නම් සේතු පරිපතේ ඍණාග්‍රයට. අපි ඊට පෙර බලමු එහෙමනම් ධනාග්‍රයට සම්බන්ධ කරනවා. ඊට පෙර අපි එහෙමනම් ඔසිලොස්කෝපය විවෘත කරලා අපි මේ ඔසිලොස්කෝපයට දෙමු අර්ධ තරංග ඍජුකරණය. මෙතෙන් ධාරිත්‍රකයක් එහෙමනම් අපිට පුළුවන් ධන ඍණ අග්‍ර නිවැරදිව මෙන්න මේ සේතු පරිපතයට මම සම්බන්ධ කරාම බලමු මෙන්න මේ ප්‍රස්ථාර සටහන කොයි වගේද කියලා. එහෙනම් සැලෙන ධාරාව සැලීම අවම වුණා. නැත්නම් අපි කියනවා පූර්ණ ඍජුකරණයකට අන්න ලක් වුණා. දැන් බලන්න පූර්ණ ඍජුකරණයක් අපිට දකින්න පුළුවන්. එhmenan ප්‍රත්‍යාවර්ත ධාරාව අපිට පුළුවනි ධාරිත්‍රකයක් මගින් සුමට ධාරාවක් එහෙම නැත්නම් අපි කියනවා සරල ධාරාවක් බවට පත් කරන්නට අන්න හැකියාව ලැබුණා. හොඳයි. අපි නැවත යමු එhmenan පන්තියට. එhmenan තිරේ දිසෙන තුන්වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. ධාරාවක් සුමට කරන්නට යොදන උපාංගය කුමක්ද? එමනම් ඔබ දන්නවා. ඒකට ගැළපෙන අපි කියන ධාරිත්‍රකයක් අවශ්‍යයි. එහෙනම් විචලනය අඩු කරන්න පුළුවන් ධාරිත්‍රකයකට නිවැරදිව ගැළපෙන ධාරිත්‍රකයකට. එහෙනම් දුවේ පුතේ අද දවසේ අපි පාඩමේදී කතා කරේ මෙන්න මේ සැලෙන ධාරාවක් ඍජුකරණය කරන්න පුළුවන්. ඍජුකරණය කරන්නට ඩයෝඩ් භාවිතා කරනවා. ඩයෝඩ් 4කින් පූර්ණ ර්ජුකරණයක් කරන්නට පුළුවන්. මේ පූර්ණ ඍජුකරණයෙන් ලැබෙන වෝල්ටීයතාව තවත් සුමට කරන්න ධාරිත්‍රකයේ කියන උපාංගය යෙදෙනවා. ඉතින් මේ එකතුවට අපි කියනවා පවර් පැක් එකක් නැත්නම් අපි කියනවා ජව ඇසුරුමක්. එහෙනම් නිරන්තරයෙන් ඔබ මේ ජව ඇසුරුම් පාවිච්චි කරනවත් ඇති. හොඳයි. එහෙමනම් අපි තවත් වැඩසටහනකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.